හරිද? අපි මේක ඉඳලා තියෙනවා inventory value එක ගණනය කරන්නලු. ඊට පස්සේ item basis එකේ ඊට පස්සේ ඒක අපිට මේ ජර්නල් කරන්නලු. ගිණුම්ගත කරන්න. හරිද? තොග ජර්නල් එකේ ඉන්නවා. inventory ජර්නල් එකේ ඉන්නවා. තොග ගිණුම ඊට පස්සේ batch basis එකෙන් අපේ කාණ්ඩ ක්‍රමයෙන් ඉන්නනවා. ඊට පස්සේ grouping method එකෙන් අපේ inventory එකේ value එක ඉල්ලනවා. ඊට පස්සේ inventory එක කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න කියලා තියෙනවා. inventory එක මේක තියෙනවනේ slide වල. ඊට පස්සේ අපි එනම් ගණන් දෙක හදමු නේද? item ක්‍රමයටයි කාණ්ඩ ක්‍රමයටයි මේකේ අපි ඔක පල්ලට අරයන්ද? සචිනි? අපි පල්ලට අරයන්. හරි. මේකෙදි තමයි ඔයාලට මේකේ මේ තොගේ අපි අඳුන ගන්නකොට තොගේ පිරිවැය හරි සුද්ධ ප්‍රබ්දයගේ යටි ගන්නකොට ඒ දෙකෙන් එකක් අරගෙන ඒකෙන් අපි ලියහලාගේ ගන්න ඕනි. එතකොට මේ නිශ්චිත ක්‍රමයක් නැහැ මෙහෙමමයි ගන්න ඕනි කියලා. ඔයාලට පහසු ක්‍රමයකට ගන්න පුළුවන්. අපි මැඩම්ම අරගෙන තියෙන විදිහටම අරගෙන බලමු නේද? මේ ගාණි කියලා තියෙන විදිහට ඔයාලා ගාව ගාණ ඇතිනේ. ගාණ තියලා තියෙනවා මේ අපේ බැච් දීලා තියෙනවා. ඒකට තියෙන බැච් එකක තියෙන item එක දීලා තියෙනවා. ඒකත් එතකොට unit එකක පිරිවැය දීලා තියෙනවා. මේ NRV දීලා තියෙනවා. ඊට පස්සේ closing inventory එක දීලා තියෙනවා. එතකොට අපිට ලේසි දැන් අපිට ගන්න තියෙන්නේ අර ඉස්සෙල්ලම අපි කරන්නේ මුළු පිරිවැය ගන්න එක. කොහොමද ඒ ගන්නෙ? හරිම ලේසියිනේ. ඉතින් අපි ඒකක පිරිවැය ගුණ කරනවා. ඒකක ගන්න. අපි දීලා තියෙනවා ඉස්සෙල්ලම අපි පිරිවැය ගන්නවා. ඔයාලට පේනවද නැහැ. මම මේකේ අපි මේ item ක්‍රමෙන් අපි ඉස්සෙල්ලම හොයන්නේ. හරිද? item ක්‍රමෙන් ඉස්සෙල්ලම පිරිවැය ගන්න එක. පිරිවැය අරගන්නවා. අරගෙන මුළු NRV එකක් ගන්නවා. මුළු පිරිවැය NRV එක අරගන්නවා. අරගෙන අපිට එනවා පෑන් වල නිල් පෑනේ. නිල් පෑන් වල මුළු පිරිවැය 1500යි. NRV එක 1200යි. එතකොට පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ අඩුයිනේ ළමයි. තමයි මේ නංගි මල්ලි. අඩුයිනේ. එතකොට මේ කරන්න තියෙන්නේ අර වෙනස කපා හරින්න ඕනේ අපි වෙනත් දේ දැන්. එතකොට ඒක නිසා අපි ඉස්සරහට කරයි යනවා 300ක් විදිහට write down value එක. අපි ඊට පස්සේ ඊළඟ item එක දැන් අපි item by item ක්‍රමයනේ. එහෙම වුණාම අර හැම item එකකම තියෙන වෙනස ගන්න ඕනේ. ඒක නිසා අපි මේ දැන් නිල් පෑන් ඉස්සර නිල් පෑනේ ගන්නවා. ඊට පස්සේ රතු පෑනේ ගන්නවා. රතු පෑනේ අපි මුළු පිරිවැය එන්නේ 2400යි. එතකොට අපිට දීලා තියෙන විදිහට 18යි දීලා තියෙන්නේ ඒකක ශුද්ධ උපලබ්ධයගේ ඒක ඒකක ගාණෙන් වැඩි කරාම අපිට එනවා 2160ක්. ඊට පස්සේ මේ දෙකේ වෙනස අපිට එනවා අපි ලියා හරින්න ඕනේ 240ක්. ඊට පස්සේ බලන්න කළු පෑනේ. කළු පෑන් වල මේ අපේ ලියා හරින්න ඕනේ ඔක්කොම ටික මොකද අපේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ වැඩි. එහෙම වුණාම වඩා අඩුව ගේන ගන්න. ඒතකොට පිරිවැයම තමයි වඩා අඩුව ගේ. ඒක නිසා ඒකේ කපා හරින්න දෙයක් නැහැ. ඊට පස්සේ ටී-ෂර්ට් වල පිරිවැය 10යි 10 ටී-ෂර්ට් 100ක් තියෙනවා. එතකොට ලක්ෂයයි. ශුද්ධ උපලබ්ධයගේ 980යි 980 ගානේ ටී-ෂර්ට් 100ක් තියෙනවා. එතකොට 98 10යි. එතකොට මේ දෙකේ වෙනස තියෙනවා. අපි ගන්නේ වඩා අඩුව ගේ හින්දා අපි ගන්නේ ශුද්ධ උපලබ්ධයගේ. එතකොට 2000ක වෙනසක් තියෙනවා. ඊට පස්සේ සරං වල තියෙනවා පිරිවැය 500 ගානේ 50. එතකොට 25000යි. ශුද්ධ උපලබ්ධයගේ 470. මේකේ අඳින්න බෑ මට මේ ඔප්ෂන් එක නෑනේ. මේක අඳින්න ඔප්ෂන් එක.
තියෙනවා තොරතුරු ටිකක්. එතකොට කියලා. එතකොට තියෙනවා ක්ලෝස් වෙලා item 3ක් තියෙනවා. එතකොට අපි item by item ක්‍රමෙන් ගන්නකොට එතකොට item එකකට අදාළ දේව මේ ලියහලාගේ අරන් තමයි අපිට සිද්ධ වෙන්නේ මේ අඳුරගන්න තොගේ අඳුරගන්නේ කොහොමද කියලා බලන්න. එතකොට ඔයාලට පේනවනේ තමයි මේ ඒකකක පිරිවැය 15යි. එතකොට ඒකකක ශුද්ධ උපලබ්ධයගේ 12යි. එතකොට ඒකක ප්‍රමාණය 100යි. එතකොට අපි අඳුන ගන්නකොට ගිණුම් මේ වල අපි ඉස්සෙල්ම කරන්න ඕනේ හැම item එකකම මේ හැම item එකකටම අපිට සිද්ධ වෙනවා itemයක් ගන්නෙ වඩා අඩු වගේ ගන්න. එතකොට දැන් මම ගත්ත නේද සරන් වෙනකම් ගත්ත නේද? එතකොට දැන් අපිට ස්ක්වයර් වෙනකම් විතරයි බලන්න තියෙන්නේ. ඊට පස්සේ අපේ ෂර්ට් වල තියෙනවා ෂර්ට් 130ක් පිරිවැය 1200යි. එතකොට ශුද්ධ උපලබ්ධයගේ 1300යි. එතකොට මේ ශුද්ධ උපලබ්ධයගේට වඩා පිරිවැය අඩුයිනේ. ඒක නිසා අපිට මේ අවුලක් නැහැ ගන්න. මොකද අපිට පුළුවන් කොස්ට් එකම ගන්න. එතකොට අපි මුළු කොස්ට් එක අපි එකතු කරලා ගන්නවා. එහෙම අරගෙන අපි මේ ලියහලාගේ තියෙනවනේ. ඒක අපි එකතු කරලා ගන්නවා. මෙන්න මේ ටික එකතු කරලා අරගෙන පිරිවැය අර ලියහලාගේ අඩු කරනවා. එතකොට අපිට හම්බෙනවා item by item ක්‍රමයෙන් අපිට මේ ගන්න පුළුවන් මුළු ගාන. එතකොට පිරිවැයෙන් අර අපි ගත්ත කපාලා මේ කපාරින්න පුළුවන් අගේ අපි වෙනම ගත්තනේ. එන්න ඒකින් තමයි ගන්න අපිට. දැන් අපි මේ මෙතන තියෙන item by item ක්‍රමෙන් ගන්නකොට දැන් අපිට ආවේ පිරිවැය 289400යි. හරිද? එතකොට ශුද්ධ උපලබ්ධියකින් වඩා අඩු වගේ ආවේ 285610යි. එහෙම නේද? මේක තමයි. එතකොට අපි ප්‍රකාශන වල අපි මේක පෙන්වන්නේ අපි විකුණු භාණ්ඩ පිරිවැයවල පෙන්වන්නේ 289400. හරිද? මූල තත්ත්ව ප්‍රකාශයේ ළඟවත්කම් වලට අරන් යනවා මෙන්න මේ තුගේ අගේ විදිහට 285610යි. එතකොට අර 3790ට කරන්නේ අපි ලාභලාභ ප්‍රකාශයේ වෙනත් පියදන් යටතේ මේක අනේ ගලපන තොග කපා හැදින් කියලා. තේරුණාද? ලේසි. තේරුණාද? මාව ඇහෙනවද? කැඩි කැඩිත් දැන් ඇහෙන්නේ. ඇහෙනවා නෑ හොඳට ඇහෙනවා. අරක අයිතමයක් ගානි ගත්තනේ. ඒනට ගෲපින් මෙතඩ් එකේදී කරන්නේ මේකේ බලන්න පැකිට. දෙකේ මේ අපිට කරන්න තියෙන්නේ අර කොස්ට් එක අද අපි අරක කරේ ඉස්සරහට කපාහල්පු වගේ ගත්ත එකනේ අයිතමයක් ගානි. මතකද? ඒත් මේකෙදි කරන්නේ මෙන්න මේ කොස්ට් එක මුළු ගෲප් එකේම කොස්ට් එක ඉස්සෙල්ලා ගන්නවා. ඊට පස්සේ අර විදිහටම මේ NRV එක ගන්නවා. ඒ දෙකේ වෙනස අරගෙන ඉස්සරහට අරන් යනවා කපා හරින්න ඕනි අගය. එතකොට අපිට එන්නේ 360යිනේ. පෙන් කියන ගෲප් එකේ. තේරුණාද? තේරුණාද ළමයි? එතකොට අපි කෝත් කියන ගෲප් එකේ අපි දැන් අර මේ එක ටී-ෂර්ට් එකක පිරිවැයයි අය මේ සුදු උපලබ්ධියගේයි අරගෙන ඒක ඉස්සරහට ගත්තනේ. ඒත් මේකෙදි එහෙම නැහැ. මුළු ටී-ෂර්ට් කියන්නේ මුළු රෙදි වර්ග ඔක්කොගෙම පිරිවැය පල්ලට ගන්නවා. ඊට පස්සේ
NRV එක බලන්න ගන්නවා. ඒ දෙකේ වෙනස අරගෙන වෙනසක් තිබ්බොත් ඒක කපා හරිනවා. ඒත් මේකේ වෙනසක් නැහැ. මොකද මේ ගෲප් එකේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ වැඩි. එහෙම වුණාම අපි වඩා අඩුව ගේන ගන්න. එතකොට පිරිවැය ගන්නවා. එහෙම අරගෙන අපිට මේ දෙකේම පිරිවැය එකතු වෙනවා 2,89,400ක්. එතකොට අපි මේකෙන් කපා හරින්න ඕනේ 360යි කියලාවනේ. මෙන්න මේ 360. එතකොට ඒක අපි ගන්නවා මේ grouping method එකේ අපි ගිණුම් වල පෙන්වන්න ඕනි තොගේ අගය විදිහට. හරි නේද? එතකොට මෙන්න මේ අගය අපි අරන් යන මූල තත්ත්ව ප්‍රකාශයේ තොගේ විදිහට 2,89,000 මේ 89,040 ඊට පස්සේ ලාභ ලාභ ප්‍රකාශයේ තොග පිරිවැය විදිහට පෙන්වනවා මෙන්න මේ 2,89,400 මේ 360 වෙනත් වියදම් යටතේ කපලා හරිනවා. හරි නේද? ඒ ගාන තේරුණා ඇති. ඒක AC. මේකේ දෙවෙනි ගානේ මේකේ WAC ක්‍රමයට පෙන්වන්න කියලා කියන්නේ තොගේ පිරිවැය. ගාන කියවන්න පිස්සෙල්ලා. මේක ඩෙල්ටා LTD එකේ මේ තොගේ පිළිබඳ තමයි මේකේ තොරතුරු දීලා තියෙන්නේ. ඒකේ දීලා තිනවා මේ account වල තොරතුරු දීලා තියෙන දෙසැම්බර් 31 2018. හරිද? එතකොට inventory එක දෙසැම්බර් 1 වෙනිදාට inventory එක මේකේ unit 2000යි. unit එක cost එක 10යි. මේ unit එක cost එක 10යි. unit 2000ක් තියෙනවා. මේ එතකොට මේකේ receipts තියෙනවා මේ වගේ. ඒ කියන්නේ අපි ගත්තු ඒවා මිලදී ගැනුම් තියෙනවා. යුනිට් 5000 කරන් තියෙනවා. 9.30 ගානේ යුනිට් 6000 කරන් තියෙනවා රුපියල් 11 ගානේ. එතකොට අපි විකුණුම් කරලා තියෙනවා යුනිට් 4000යි 7000යි. හරිද? එතකොට අපිට මේකේ අවසාන තොගේ පිරිවැය ගන්න කියලා තියෙනවා WAC ක්‍රමයට. WAC ක්‍රමයට හදනකොට අපිට සිද්ධ වෙනවා වහුවක් ගන්න. මේ තියෙන්නේ මේකේ මිලදී අපිට ලැබිච්ච ඒවා පිළිවෙලට එන්න ඕනේ. දැන් FIFO ක්‍රමයේදී නම් අපිට පුළුවන් යුනිට් එකකින් අරගෙන කෙටි ක්‍රමයකින් හදන්න. ඒ WAC එකේදී එහෙම බෑ. දීර්ඝ ක්‍රමය අනුගමනය කරන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලම බලනවා කියන්නේ ශේෂය. ඉස්සෙල්ලම තියෙන මේ ගබඩාවේ තියෙන ශේෂය බලනවා. quantity එක 2000ක් තියෙනවා. යුනිට් ප්‍රයිස් එක 10යි. එතකොට 20000ක් තියෙනවා. පිරිවැය මුලින් මේ වැලියු එක ගබඩාවේ. ඊට පස්සේ අපි කරන්නේ අපි 15 මිලදී ගැනීමක් තියෙනවා. ඊට පස්සේ 16 ගැනීමක් තියෙනවා. 20 මිලදී ගැනීමක් තියෙනවා. 25 ඔන්න විදිහට තමයි එන්නේ. එතකොට ඉස්සෙල්ලම අපි කරන්නේ අර මිලදී ගත්ත 5000 ගලපන එක. මේ දාන එක තොරතුරු 5000ක් කරන් තියෙනවා 930 ගානේ. එතකොට 46500ක් එනවා. එතකොට මෙතන quantity එක තියෙනවා 8000 7000. එතකොට 66500ක් මේකෙයි මෙන්න මේකෙයි එකතු වෙවිලා 20000යි 46500යි එකතු වෙනවා. එහෙම තමයි මුළු වැලියු එක එන්නේ. ඊට පස්සේ අපි කරන්නේ 4000 නිකුත් කරන එක. මේ 4000 නිකුත් කරනකොට දැන් අපි කරන්නේ බරිදි සාමාන්‍ය ක්‍රමයටනේ. ඒක නිසා 4000 නිකුත් කරනකොට අපි කරන්නේ අර නෑ සෝරි ළමයි මේකේ මේ FIFO ක්‍රමයට තියෙන්නේ. පොඩ්ඩයි. මේති. නිකුත් කරනකොට අපි කරන්නේ අර 66500 7000න් බෙදනවා. මොකද ගබඩාවේ තියෙන මුළු තොගේ පිරිවැය වෙලේ ගබඩාවේ තියෙන යුනිට් ගානෙන් බෙදනවා. එතකොට අපිට එනවා 66500 7000න් බෙදුවාම කීයද බලන්න. නමේ 750 නේ. නමයි වෙනංගි වලේ වලට ඇහෙනවනේ. සද්දයක් වන්නේ.
තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න ඕනේ. ඕකේ. මම පටලවන්නේ එහෙම නෑ නේද ඔයාලට? හරි එහෙනම් මතකනේ WSC ක්‍රමයේදී අපි කරන්නේ අපි මේ තොගේ නිකුත් කරන්න කලින් ගබඩාවේ තියෙන මුළු තොගේ පිරිවැය එවෙලෙට තියෙන තොග අයිටම් ප්‍රමාණය කියන්නේ යුනිට් ගානේ බෙදනවා. එහෙම දැන් එතකොට දැන් මේ 4000 නිකුත් කරන්න කලින් ගබඩාවේ තියෙන්නේ 7000යි. ඒකේ පිරිවැය 66500යි. එතකොට අර 66500 7000 බෙදලා අපිට එනවා එක යුනිට් එකක ප්‍රයිස් එක 950. එතකොට අර 4000 950 ගුණ කරලා අපි ඒක අඩු කරලා තමයි මෙතනට එන්නේ. එතකොට 4000 ගියහම 3000ක් ඉතුරු වෙනවා. මේ 38000 අඩු වුණාම ඉතුරු වෙන 28500. ඊට පස්සේ අපි කරන්නේ ආයෙ 6000ක් ගන්න. ඒ රුපියල් 11 ගන්න. ඒකත් අපි 3000ට 6000 එකතු කරලා 66000 මේකට එකතු කරලා අපි එනවා 94500ක්. ඊට පස්සේ අපි ආයෙ 7000ක් ගබඩාවේ නිකුත් කරනවා. එතකොට කරන්න ඕනි ආයෙම ගබඩාවේ එවෙලෙට තියෙන මුළු තොගේ පිරිවැය වටිනාකම බෙදන්න ඕනි එවෙලෙට තියෙන ක්වොන්ටිටි එකෙන්. එතකොට 94500 බෙදනවා 9000ෙන්. එතකොට අපිට එනවා 10 සත 50. ඒක අපි 7000යි නිකුත් කරන්නේ. ඒක නිසා අපි එකකින් ගුණ කරාම 73500ක් එනවා. අපිට එනවා එතකොට ගබඩාවේ අවසානයේ ඉතුරු වෙනවා 2000 මේ 2000ක් ඉතුරු වෙනවා. ඒ 21000 ගන්න. ඉතින් ඔය ගානම පළේ හදලා තියෙනවා FIFO ක්‍රමයට. මේකේ දැන් මම පේනවා තියෙනවා නේද ඕපනින් ස්ටොක් එක 20000යි. අපි පර්චේස් කරලා තියෙනවා, ඒ කියන්නේ මිලදී අරන් තියෙනවා 12500ක. ඒක එතකොට මේ ක්ලෝසින් ඉන්වෙන්ටරි එක එතකොට 21000යි sorry. එතකොට අපේ විකුණු පිරිය ඇවිල්ලා තියෙනවා 11500. ඒක තමයි මෙන්න මේ මෙතන තියෙන්නේ. choose වල මුළු එකතු වෙන්නේ cost of sale වල අගය. ඊට පස්සේ අපි යනවා FIFO method එකකින් හදන්න. හදන්න ඕනේද? හරි එහෙනම් ඔන්න FIFO method එකකින් හදනකොට ඒකෙදි කරන්න තියෙන්නේ මුලින්ම ගත ටික මේ මුලින්ම නිකුත් කරන එකනේ. එතකොට මේකේ තියෙනවා ශේෂය 2000. එතකොට මිලදී ගන්නවා 5000. එතකොට එනවා 7000 quantity එක දෙවෙනි මේ පළවෙනි මිලදී ගැනීමෙන් පස්සේ. ඊට පස්සේ අපි කරන වැඩේ 4000 නිකුත් කරනවා. 4000 නිකුත් කරනකොට අපි බලනවා දැන් අර මේ WSC එකේ වගේ බෙදලා හැම ගණීමක් නැහැ. අපි බලනවා ඉස්සෙල්ලම 4000න් අපිට කීයක් දාන්න පුළුවන්ද මුලින්ම තියෙන ගබඩාවේ තියෙන මේ ප්‍රමාණය. එතකොට මුලින්ම ගබඩාවේ තිබි 2000යි. එතකොට අපි ඉස්සෙල්ලම කරන්නේ මේ 2000 නිකුත් කරනවා. මේ 4000 මේ තුලේ අපි ඉස්සෙල්ලම කරන්නේ 4000 නිකුත් කරනකොට ඉස්සෙල්ලම කරන්නේ අර ගබඩාවේ තිබිච්ච පරණ 2000 නිකුත් කරනවා. 2000 නිකුත් කරනකොට එතන 10 ගානේ 20000ක් අයින් කරනවා. ඊට පස්සේ අපි බලනවා තව අපි අලුතෙන් ගත්ත ඒවාෙන් කොච්චරක් දෙන්න පුළුවන්ද? අපි 4000යිනේ දෙන්නේ. දැනට මම 2000ක් දුන්නානේ. එතකොට තව 2000යි දෙන්න පුළුවන්. අපි 2000 දෙන්නේ 9.3 ගාන. ඒ කියන්නේ 9.30 ගාන. එතකොට ඇයි ඒ ගානට දෙන්නේ? මොකද අපි ඊළඟට ගත්තේ 5000ක් ක්වොන්ටිටි එක තියෙන මේ ක්වොන්ටිටි එක ගත්තේ 9.30 ගාන. එතකොට අපි 2000ක් දෙන්නේ 9.30 ගාන. ඊට පස්සේ අපි ඒක 18600 ගාන මේ 600ක් වෙනවා. එතකොට 20000යි 18600 එකතුව අරගෙන ඒක අඩු කරනවා. මෙතන මේ එකෙන් ඊට පස්සේ ඉතුරු වෙන්නේ 3000යිනේ. ඒ 3000 ඉතුරු වෙන්නේ මේ 9.30 ගානකින්. එතකොට අපිට පුළුවන් නිකම්ම 3000 අරගෙන මේකෙන් ගුණ කරලා 9.30න් ගුණ කරලා මේකේ දාන්න. හරිද? ඊට පස්සේ අපි ගන්නවා මේ යුනිට් 66000 11 ගාන. රුපියල් 66000යි නිකම්ම මේකට එකතු කරලා දානවා. ඊට පස්සේ අපි 7000ක් නිකුත් කරනවා. ළමයිට මතකද එතකොට ගබඩාවේ තිබිච්ච ශේෂයෙන් 2000 එහෙම නැහැ. ඊට පස්සේ ගත්ත 5000යි 3000ක් ඉතුරු. එතකොට අපිට 7000 නිකුත් කරනකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අර ඉතුරු වෙච්ච 3000 පිට කරන එක. එතකොට ඒ 3000 අයින් කරාම අපිට තව අර 7000 නිකුත් කරන්න තව 4000ක් ඕනි. ඒ 4000 අපි ගන්න මෙන්න මේ 6000යි. ඉස්සෙල්ලාම අර 3930 ගානේ තියෙන ටික අයින් කරනවා. ඊට පස්සේ 4000 දෙනවා. ඊට පස්සේ අපේ ගබඩාව ඉතුරු වෙනවා 2000 ඒ 22000 ගන්න. මේ WSA එකේ ගත්තාම අපිට ඉතුරු උනේ 21000යි. 5 එකේදී එනවා 22000. එතකොට දැන් මෙන්න මේ අපි ඉෂුව කරපු ටික තමයි මේ cost of sale වලට ඉන්නේ.
පර්චේස් වලට එන්නේ මේක එකතුව. එහෙම අරගෙන ගන්න පුළුවන්. මේකේ කැටි ක්‍රමය තමයි අයිටම් ටික තියෙනවනේ අපි ඉස්සෙල්ලම ගත්ත ටික තියෙනවනේ අපි ඉස්සෙල්ලම තියෙන 2000. හරිද? 2000ක් තියෙනවා. ඊට පස්සේ අපි ගන්නවා 5000. ඊට පස්සේ 6000ක් ගන්නවා. හරිද? එතකොට මේ ටික එකතු වෙනවා 7000යි 13000. 13000ක් අපි අරගෙන. හරිද? ඊට පස්සේ අපි බලනවා අපි කොච්චර නිකුත් කරලා තියෙනවද කියලා. අපි නිකුත් කරලා තියෙනවා 7000. ඊට පස්සේ 4000. ඉස්සෙල්ලම 4000 ඊට පස්සේ 7000. sorry. ඊට පස්සේ ඕකේ මුළු වටිනාකම 11000යිනේ. හරිද? එතකොට අපිට ගන්න තියෙන්නේ මෙන්න මේකෙන් මේක අඩු කරනවා. මේ දෙකෙන් අඩු කරනවා මේක මේ. එතකොට අපිට එනවා මේ 13000න් 11000 අඩු කරාම අපිට එනවා අයිටම් 2000යි ඉතුරු. නේද? ඕක අපි ගුණ කරොත් ළමයි අන්තිමට ගත්ත එකේ පිරිවැය 11යි නේද? අන්තිමට ගත්තේ 11ට නේද? එතකොට ඔය 2000 ඉතුරු වෙන්නේ ඔය අන්තිම ගත්ත එකෙන්නේ. එතකොට 11 මුල කරොත් එහෙනම් අපිට එනවා 20000. එහෙම තමයි කෙටි ක්‍රමයෙන් ගන්න. ඒකක වලින් ගන්න. කෙටි ක්‍රමයෙන් ගන්න ඒකක වලින්. ඒ කියන්නේ අපේ ගත්ත ඒකක වලින් විකුණුම් මේක කඩු කරලා ඉතුරු වෙන ඒකක ටික තියෙනවනේ. ඒකක අර අන්තිමට ගත්ත එකේ පිරිවැය ගුණ කරනවා. අන්න එහෙම තමයි කෙටි ක්‍රමයෙන් ගන්න. තේරුණාද? තේරුණාද? හරි. ඉතුරු ටික හදන්න ඕනිද? ගණන් දෙකයි හදනවා කිව්වේ. මුලින්දම අදානිගේ ඉඳලා මේකේ තියෙන්නේ මේක ඉල්ලලා තියෙන්නේ අරකමයි අර වගේම ගානක් එක හදන්න පුළුවන් ඔයාලට. typo එකේ නෙවෙයි WS එකේ විකුණුවේ. මේකේ කියලා තියෙන්නේ මේක ඉල්ලලා තියෙන්නේ ශුද්ධ උපලබ්ධියකින් වඩා අඩු වගේ අඳුනගන්න කියලා තියෙනවා. මේ කපහල නගය. පුළුවන් නේද ඒක ඔයාලට? ශුද්ධ උපලබ්ධියකින් වඩා අඩු වගේ අරගෙන කපහින්න ඕනි අගේ බලන්න ඉපයි. කියන්නේ විනුම් කරන්නේ කියන්නේ අපේ මූල දත්ත ප්‍රකාශ වල පෙන්වන්න ඕනි මොනවද කියලා පෙන්වන එක. ඒක පුළුවන් නේද? හර වෙන බැර වෙන ටික පෙන්වන්න. මේ කියන්නේ තොගේ පිරිවැය විකුණන අවස්ථාවේ ලාභ ප්‍රකාශයට හර වෙනවා. තොගය බැර වෙනවා. හරිද? එතකොට අපි කපාහින නගයක් තියෙනවා නම් ලාභ ප්‍රකාශය වෙනක් දැන් යට තියෙන අර කපාහින රයිට් ඩවුන් වැලියු එක යටතේ අඩු වෙනවා. කියන්නේ වියදම් වලට එකතු වෙනවා. කියන්නේ හර වෙනවා. මේ තොගය බැර වෙනවා. හරිද? රයිට් ඩවුන් වැලියු ගින්ම හර තොගය බැර. ඊට පස්සේ එන්නේ එහෙමයි තියෙන්නේ. ඒක තේරෙනවනේ. පස්සේ නීගේ තියෙන්නේ තොග මිලදී ගන්නමක මේ පිරිවැය එකතු කරන්න. ඒක තේරෙනවා. ඒක තියරි වල තියෙනවා. හරි නේද? තේරිච්ච නැති තැන තියෙනවද? මේක තියරි එක බලාගෙන කරන්න පුළුවන්. මම කරන්න ඕනද? මම කරන්න පුළුවන් කොට ඔයාලා බැරිද දන්නේ නැහැ. කරන්න ඕනද නංගි මල්ලියෝ ටික? මේක කරන්න ඕනද? පස්සේ එක කරන්න ඕනද? පස්සේ කරනවා කකා. හරි. කරමු එහෙනම්. අපි මේකේ ඉන්වෙන්ටරි එකේ කොස්ට් එක මෙෂර් කරන්න හැටි තමයි මේකේ තියෙන්නේ. පිරිවැය අඳුන ගන්න විදිය. එතකොට මතකද කිව්වා අපි පිරිවැය අඳුන ගන්නකොට පිරිවැය මේ කැටගරි තුනක් තියෙනවා. නිමිති ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය සහ වෙනත් පිරිවැය.
එතකොට මේකේ දීලා තියෙනවා ABC PLC එකේ දීලා තියෙනවා 2018 වර්ෂයට අදාළව තොරතුරු material purchase price එක දීලා තියෙනවා. එතකොට බදු දීලා තියෙනවා 5%ක්. එතකොට අපහු අය කරගන්න පුළුවන් VAT තියෙනවා 12%ක්. එතකොට transport cost එක තියෙනවා ලක්ෂයක්. එතකොට electricity bill එක තියෙනවා. trade discount තියෙනවා. direct material cost එක තියෙනවා. direct manufacturing labor cost එක තියෙනවා. එතකොට මට කියන්න ළමයි material purchase price එක එනවා නේද? ඒක එනවා. එතකොට import duties එනවා. ආපහු අය කරගන්න පුළුවන් මේ බදු එනවද නැද්ද? අපිට ආපහු ගන්න පුළුවන් බදු inventory එකේ cost එකට ගන්නවද නැද්ද? කවුරු හරි මයික් එක ෆෝන් කරලා මට කියන්න. ගන්නවද නැද්ද? ගන්නෙ නෑ. ගන්නෙ නෑ. ඊට පස්සේ transport cost එක ගන්නවා. electricity bill එක ගන්නවද නැද්ද? තව කවුරු හරි කියන්න. ගන්නෙ නෑ. trade discount එක අඩු කරනවා. මතක ඇතිනේ discount අඩු කරනවා. එතකොට direct material cost එක එනවා. manufacturing labor cost එක එනවා. common generator එක ඒක එනවා. ඒක මේ වක්‍ර පිළිවෙලක් විදිහට එනවා. ඉතින් අපි බැලුවම පල්ලෙහාට ගිහිල්ලා purchase price එක එකතු කරනවා. duties එකතු කරනවා. discount එක අඩු කරලා හරිද? මේ පේනවනේ. හරිද? අඩු කරලා transport එක අරගෙන ඊට පස්සේ electricity එක අරන් තියෙනවද? ඇයි මේ අරන් තියෙන්නේ? අපි පළහැට ගණන් බලාගෙන යන්නකෝ. පළහැට දීලා තියෙනවා general overhead should be allocated to the production. හරි 130ක් එනවලු ඒ කියන්නේ. overhead වල මේ 130ක් එනවලු. එතකොට අර electricity වල මේ ලක්ෂ 1,50,000ක් එනවලම. එතකොට 45,000ක් එනවා electricity. මොකද ඒක අදාළයිලු production එකට 130ක්. එහෙම වුණාම electricity එකෙන් 130ක් එනවා 45,000ක්. එතකොට direct material එනවා. ඒක direct cost එකක්. එතකොට direct labor එනවා. ඒක direct cost එකක්. ඊට පස්සේ common generator එනවා. මේක වක්‍ර පිළිවෙලක්. මේ production overhead එක. ඒක එනවා. ඊට පස්සේ manufacturing plant depreciation. එතකොට ඒක කොහොමත් එනවා නිෂ්පාදනයේට. එතකොට ඒක ලක්ෂ 2ම එනවා. office equipment වල එන්නේ නැහැ. මොකද ඒක එන්නේ administration cost වලට. එතකොට salaries එන්නේ නැහැ මේ staff එකේ. ඒක එන්නේ අර මෙහෙයුම් එකට. ඊට පස්සේ selling එක එන්නේ ඒක එන්නේ ලාභ ප්‍රකාශයට නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට නෙමෙයි. එතකොට අපිට එනවා මුළු පිරිවැය 4,222.5ක්. හරි නේද? එන්නේ නැති එන්න ටික අර අපි බලන්න ඕනේ මොකද්ද මේ පිරිවැයේ තියෙන purpose එක. ඒක production එකට මේ අරන් තියෙන පිරිවැයන් නම් ඒක එනවා තොගේ පිරිවැයට. හරිද? මොකද තොගේ පිරිවැයට එනවා අර මිලදී ගෙනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය සහ වෙනත් පිරිවැය. දැන් එතකොට මේ මෙතන තියෙන පරිවර්තන පිරිවැයට අදාළ ඒවා තියෙනවා. වෙනත් පිරිවැයක් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේ ගාන බලලා ඉස්සෙල්ලම මේ මොනවාද මේ පිරිවැය මෙහියුම් කියන්නේ අර ලාභ ප්‍රකාශයට අදාළ ඒවාක් තියෙනවා, නිෂ්පාදන පිරිවැයට අදාළ ඒවාක් තියෙනවා. අපි බලන්න ඕනි ඒක මෙහෙයුම් ප්‍රකාශයට අදාළද නැත්නම් නිෂ්පාදන මේ ප්‍රකාශයට අදාළද කියලා. එහෙම බලලා වෙන් කරගන්න ඕනි. හරි නේද? තේරෙන්නේ නැති තැනක් තියෙනවද? මං කලා වේගය වැඩිද? මං ඔයාලව කන්නේ නෑ. මයික් එක ඔන් කරලා මගෙන් ප්‍රශ්න අහන්න.